ආයිබෝවන් අපේ දූ දරුවන් වෙත අදත් උසස් පෙළ සිංහල විෂයට අදාළ පාඩමක් සමගයි ඔබ හමුවට එන්නේ. අද පාඩම වන්නේ 12 ශ්‍රේණියට නියමිත ව්‍යාකරණ නිර්දේශයේ පළමු හා දෙවැනි පාඩම. ව්‍යාකරණ නිර්දේශයේ පළමු පාඩම වන්නේ භාෂණය හා ලේඛනය කියන පාඩම. ඒ වගේම මෙහි දෙවැනි පාඩම වන්නේ සිංහල වර්ණමාලාව, ලේඛන වර්ණමාලාව. අද මේ කාලය තුල අපේ දරුවන්ට මේ මාතෘකා දෙකම පැහැදිලි කර දීම තමයි අපේ අපේක්ෂාව. ඔබ අවශ්‍ය දේ සටහන් කර ගැනීම සඳහා පොතක් පෑනක් අරගෙන රූපවාහිනිය ඉදිරියේ වාඩි වීම තමයි වඩාත්ම යෝග්‍ය වන්නේ. භාෂණය හා ලේඛනයේ පාඩමට පිවිසෙන්නට පෙර ආතුව අද පාඩමේ නිපුණතා මට්ටම හා ඉගෙනුම් ඵල පිළිබඳව මූලිකව අපි අවධානය යොමු කරමු. පාඩමේ නිපුණතාව වන්නේ 7 භාෂාවේ ස්වරූපය පිළිබඳ අවබෝධයෙන් යුතුව භාෂාව ව්‍යවහාර කරයි. ඒ අනුව නිපුණතා මට්ටම 7.1 භාෂාවේ සම්මත ව්‍යවහාරය හඳුනාගෙන භාෂාව භාවිත කරයි. අපේ දරුවන් මේ පාඩම තුලින් ළඟා වෙන්න ඕනේ ඉගෙනුම් ඵල කීපයකුත් තියෙනවා. අපි ඒවටත් අවධානය යොමු කරලා මාතෘකාවට පිවිසෙමු. භාෂා භාවිතයේ ස්වරූප දෙක හඳුනාගෙන විස්තර කරයි. භාෂණය ව්‍යවහාරයේ ස්වභාවය පැහැදිලි කරයි. ලේඛන ව්‍යවහාරයේ ස්වභාවය පැහැදිලි කරයි. භාෂණය හා ලේඛනය අතර වෙනස්කම් පැහැදිලි කරයි. ලේඛන ව්‍යවහාරය හා භාෂණ ව්‍යවහාරය වෙන්ව භාවිත කළ යුතු බව ප්‍රකාශ කරයි. මේ කියන ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීම සඳහා තමයි පළමු මාතෘකාව යටතේ අප පැහැදිලි කරන කාරණාවන්ට ඔබ සාවධානව සවන් දිය යුත්තේ, නැරඹිය යුත්තේ. ඔව්, භාෂාවක් ගත්තහම භාෂාව ආකාර දෙකකින් ප්‍රකාශයටපත් වෙනවා. භාෂාවේ ප්‍රකාශන ආකාර දෙක විදිහට මේක අපට හඳුන්වන්නට පුළුවන්. භාෂණය හා ලේඛනය කියන ආකාර දෙක. ලෝකයේ භාෂා බොහොමයක භාෂණය හා ලේඛනය කියන අංග දෙක තිබුණට ඇතැම් භාෂා තවමත් තියෙනවා භාෂණ ක්‍රමය පමණක් පවතින. උදාහරණයක් විදිහට අපේ අසල්වාසී රට ඉන්දියාවේ තුළු, තෝඩා, ගොන්ඩි කියන නම් වලින් හඳුන්වන භාෂාවල තවමත් පවතින්නේ කතා විවහාරය පමණයි. ලේඛන ක්‍රමයක් ඇත්තේ නැහැ. අප මුලින්ම බලමු භාෂණය හා ලේඛනය කියන්නේ කුමක්ද කියන එක. මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය කියන ග්‍රන්ථයෙන් තමයි මම මේ කොටස උපුටා ගත්තේ. මිනිසා සතු භාෂා ශක්්‍යතාව දෙආකාරයකින් ප්‍රකාශයට පත්විය හැකිය. පළමුවැන්න ශබ්ද මාර්ගයෙනි. දෙවැන්න රූප මාර්ගයෙනි. ශබ්ද මාර්ගයෙන් ප්‍රකාශයට පත් කෙරෙන භාෂා ශක්්‍යතාව භාෂණය නමින්ද, රූප මාර්ගයෙන් ප්‍රකාශයට පත්වන භාෂා ශක්්‍යතාව ලේඛනය නමින්ද හඳුන්වමු. භාෂාව යන පදයෙන් භාෂණය හෝ ලේඛනය හෝ ඒ දෙකම හෝ අදහස් කෙරේ. දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙන්නට ඕනේ භාෂාව කියපුවාම එයින් භාෂණය හා ලේඛනය කියන දෙකම හෝ එහෙම නැත්නම් එයින් එකක් හෝ අදහස් කරනවා කියන එක. මොකද ඇතැම් භාෂාවල තවම පවතින්නේ භාෂණ ක්‍රමය පමණයි. යම් භාෂාවක භාෂණයයි ලේඛනයයි කියන ක්‍රම දෙකම පවතිනවා නම් ඒ භාෂාව sannivedana ශක්්‍යතාවයෙන් ඉහළ භාෂාවක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් සිංහල භාෂාව භාෂණ ක්‍රමයක් හා ලේඛන ක්‍රමයක් සහිත දිගු ඉතිහාසයකට හිමිකම් කියන භාෂාවක්. ඒ වගේම තමයි මේ භාෂණ ක්‍රමය හා ලේඛන ක්‍රමය අතර පුළුල් පරතරයක් දකින්නට ලැබෙන භාෂාවක් විදිහටත් අපට සිංහල භාෂාව හඳුන්වා දෙන්නට පුළුවන්. මේ භාෂණය හා ලේඛනය අතර තියෙන වෙනසට භාෂා ද්විරූපතාව කියලා කියන්නේ. සිංහල භාෂාව බොහෝ ඈතක පටන්ම භාෂා ද්විරූපතාවක් සහිත භාෂාවක් විදිහටයි පැවතගෙන එන්නේ. මේ භාෂා ද්විරූපතාව සිංහල භාෂාවේ බොහෝ දුරට ලේඛන ක්‍රමය ආරම්භ වී යම් කාලයක් ගියාට පස්සේ ඇතිවන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. දල වශයෙන් සිංහල ප්‍රාකෘත යුගයේ භාෂණය හා ලේඛනය අතර සමරූපතාවක් තියෙන්නට ඇති.
ක්‍රමයෙන් ලේඛනයේ ස්ථාවර වෙද්දී කතා විවහාරයේ වෙනස් වෙවි ඉදිරියට ගලාගෙන යද්දී මේ දෙක අතර පරතරය මධ්‍ය සිංහල යුගය පුරාතන සිංහල යුගයේ වගේ වෙනකොට ආරම්භ වෙන්නට ඇති කියන එක තමයි වාග්වේදීන්ගේ ව්‍යාකරණඥයින්ගේ මතය වන්නේ. එතකොට සිංහලය පුළුල් භාෂා දිරූපතාවක් සහිත නැත්නම් භාෂණය හා ලේඛනය අතර පැහැදිලි වෙනස්කමක් සහිත භාෂාවක් කියන එක අපේ දරුවෝ අවබෝධ කරගෙන ඉන්න ඕනේ. භාෂණ විවහාරය. මොකද්ද භාෂණ විවහාරය කියලා කියන්නේ? මේ බලන්න ඒ.වී. සුරවීර මහාචාර්යතුමාගේ හෙය්යම් මාරුව නම් නවකතාවේ භාෂණ විවහාරයේ යොදාගෙන ලියා තිබෙන කොටසක් අපි උපුටා දක්වන්නේ. ජෝකිනුන් නැහැ. මගේ වැඩපිළිවෙල නිසා තමයි මේ ළමයා පාස් වුනේ. ඒක ලොකු ආසනාවක්. විශ්වවිද්‍යාලයට යනකම් දිගටම නොමිලේ උගන්වනවා. තව මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාලේ බෝඩින් හදලා නැහැ. එතකන් රුපියල් 20 ගානේ මාසයකට ගෙවනවා. ඉක්බිති ඔහු ගුණපාල දෙසට හැරුණේය. ගුණපාල හොඳට හිතට අරන් වැඩ කරන්න ඕනේ. තේරුණාද? දැන් මේ මහාචාර්ය ඒ.වී. සුරවීරගේ හෙය්යම් මාරුව නවකතාවේ කතා විවහාරයේ භාෂාව හරි අපූර්වට යොදාගෙන තියෙන අවස්ථාවක් මේ ඔබට උද්දෘත කරලා අපි දක්වලා තියෙන්නේ. එතකොට භාෂණයේ ස්වරූපයේ භාෂණයේ වචනමාලාව, භාෂණයේදී භාවිත වන වාක්‍ය රටාව, භාෂණයේදී යොදා ගන්න ශබ්ද පද්ධතිය ආදී මේ කාරණාවල කිසියම් වෙනසක් තියෙන බව අපට මෙබඳු අවස්ථාවන්ගෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අපි බලමු ලේඛන විවහාරයේදී කොහොමද භාෂාව හසුරවන්නේ. අප ඔබට තිරයේ පෙනෙන්නට සලස්වන ලේඛනය මගින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ලේඛනයේදී ලේඛකයා හසුරවන වචනමාලාවේ තියෙන වෙනස, ඒ වගේම වාක්‍ය රටාවේ තියෙන වෙනස ආදිය හඳුනා ගන්න උත්සාහ කරන්න. ලෝකයේ භාෂා දහස් ගණනකි. එහෙත් මින් වැඩි සංඛ්‍යාවක් භාෂණයට පමණක් සීමා වේ. භාෂණයට අමතරව ලේඛන ක්‍රමයක්ද ඇති භාෂා අතුරෙහි සිංහලයද එකකි. අවුරුදු 2300ක ඉතිහාසයකට නෑකම් කියන මේ ලේඛන ක්‍රමය සිංහල භාෂාව වඩාත් ප්‍රබල sannivedana මාධ්‍යයක් බවට පමුණුවයි. මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයාගේ සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය කියන ග්‍රන්ථයේ කොටසක් මේ උපුටා දක්වලා තියෙන්නේ. ලේඛන භාෂාවේ තියෙන විශේෂතා අපට අධ්‍යයනය කරන්නට, නිරීක්ෂණය කරන්නට මේ බඳු ලියවිලි විමසා බැලීම ප්‍රයෝජනවත් වෙනවා. ඔව්. භාෂණය හා ලේඛනය කියන මේ විවහාර දෙකේ වෙනස නිරීක්ෂණය කළ හැකි අවස්ථා තුනක් අපට පෙන්වා දෙන්න පුළුවන්. අක්ෂර හා ශබ්ද. දැන් ලේඛන ක්‍රමයක් තුල තියෙන්නේ අක්ෂර මාලාවක්, භාෂණය තුල තියෙන්නේ ශබ්ද පද්ධතියක්. එතකොට ලේඛන අක්ෂර මාලාවයි භාෂණ ශබ්ද පද්ධතිය අතර සැලකිය යුතු වෙනසක් සිංහල වගේ භාෂාවක දකින්නට පුළුවන්. ඒ වගේම ව්‍යාකරණ රීති හා වාක්‍ය රටා. ඒ වගේම වාංමාලාව. වාංමාලාව කිව්වේ වචන කෝෂය. භාෂාවේ වචන කෝෂය ගත්තහම කතා විවහාරයේදී යොදන වචන වලට වඩා වෙනස් වචන ඇතැම් විට ලේඛනයේදී භාවිතයට ගන්නවා. සමහර විට මේ දෙකටම පොදු වචනත් භාවිත වෙන අවස්ථා දකින්නට පුළුවන්. අපි මේ අංග ඔස්සේ භාෂණය හා ලේඛනයේ පවත්නා වෙනස කෙබඳුද කියන එක ඉස්සරහට බලාගෙන යමු. ඔව් මුලින්ම අපි සලකා බලනවා භාෂණ ශබ්ද පද්ධතියත් ලේඛන වර්ණමාලාවත් අතර තියෙන වෙනස කුමක්ද කියලා. භාෂණය ඉදිරිපත් වෙන්නේ ශබ්ද මාර්ගයෙන්. මම මේ දැන් පිට කරන්නේ ශබ්ද. මම මේ කතා කිරීමක් කරන්නේ. කතා කරනකොට මිනිස් මුවෙන් කතා ශබ්ද පිට වෙනවා. එතකොට භාෂණය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ භාෂකයාගේ කතා ශබ්ද මත. සිංහල භාෂකයාගේ භාෂණයේ භාවිත වන කතා ශබ්ද ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කතා ශබ්ද 40ක් පමණ තමයි සිංහල භාෂකයාගේ භාෂණය තුල පවතින්නේ. අර එහා පැත්තෙන් ඔබට පේනවා අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ එ ඒ ඔ ඕ අං ක ග ං ච ජ ඤ ජ ට ඩ ඩ ත ද න ද ප බ ම බ ය ර ල ව ස ස හ ෆ. ඔය තමයි සාමාන්‍යයෙන් අපේ කතා ව්‍යවහාරයේදී අපට ඇහෙන ශබ්ද. ශබ්ද උපරිම 40කට වඩා සිංහල භාෂකයාගේ භාෂණේ හමු වෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව ලේඛනයේ වර්ණමාලාව ගත්තාම ලේඛනයේ ඉදිරිපත් වෙන්නේ අක්ෂර රූප මගින්. භාෂණය ශබ්ද මාර්ගයෙන් ඉදිරිපත් වුණාට
ලේඛනය අක්ෂර රූප මගින් ඉදිරිපත් වෙන්නේ. වර්තමානයේ අපි කියනවා නූතන සිංහල වර්ණමාලාව කියලා. මේ නූතන සිංහල වර්ණමාලාවේ අපි අක්ෂර රූප 60ක් භාවිතයට ගන්නවා. එතකොට කොයිතරම් වෙනසක්? භාෂණයේ ශබ්ද 40යි, ලේඛනයේ අක්ෂර රූප තියෙනවා 60ක්. මේ වෙනසට හේතුව තමයි එකම ශබ්දය ලියා දැක්වීම සඳහා අක්ෂර රූප කීපයක් භාවිත වන අවස්ථා අපේ ලේඛනය තුල තියෙනවා. දැන් උදාහරණයක් හැටියට නකාරය ශබ්ද වෙන්නේ එක විදිහකට, නමුත් න ලියා දක්වන්නට දාන්ත්‍ය හා මූර්ධන්‍ය කියලා අකුරු දෙකක් අපි පාවිච්චි කරනවා. ඒ වගේම සයන්නෙත් තියෙනවා මෙහෙම වෙනසක්. සකාර තුනක් ලේඛනය තුල අපි භාවිත කරනවා. ඒ වගේම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. සාමාන්‍යයෙන් සිංහල භාෂකයාගේ භාෂණය තුල අපට ඇහෙන්නේ අල්ප ප්‍රාණ ශබ්ද පමණයි. නමුත් ලේඛනයේදී මහ ප්‍රාණ කියලත් අක්ෂර වර්ගයක් හමු වෙනවා. මේ නිසා එකම ශබ්දේ ලිවීම පිණිස අක්ෂර රූප කීපයක් භාවිත වන නිසා සිංහල භාෂණ ශබ්ද පද්ධතියට වඩා ලේඛන වර්ණමාලාවේ කිසියම් පුළුල් භාවයක් දකින්නට පුළුවන්. ඔව්. ඊළඟට භාෂණ ශබ්දමාලාව තුළ තියෙන වෙනස්කම් ටික මොනවද කියලා අපි විමර්ශනය කරගෙන යමු. දැන් මම මුලින් සඳහන් කළා සිංහල භාෂණයේ භාෂණ ශබ්ද 40ක් තියෙනවායි කියලා. ඔබ දැක්කා ඒක. අධ්‍යතන සිංහල භාෂා ව්‍යවහාරයේ ඉංග්‍රීසි බසින් ණයට ගත්ත අපි කියනවා ඍණිත වචන කියලා. ඍණිත වචන. උච්චාරණයේදී ෆ කියන શબ્දය හමු වෙනවා. ලේඛන වර්ණමාලාවේ අවසාන අක්ෂරයේ විදිහට ෆ අක්ෂරය ඔබ දකිනවා. එතකොට මේ ෆ શબ્දය ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලයට ණයට ගත්ත වචන උච්චාරණය කරනකොට තමයි අපට ඇහෙන්නේ. මෙන්න මේ වගේ වචන භාෂණයේ පවතිනවා. ෆාමසි, ෆැෂන්, ෆොටෝ, ටොෆි, කොෆි, කැෆේ වගේ වචන. මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් ආව වචන. ඒ වගේම සිංහල භාෂකයාගේ භාෂණයේ શબ્දයේ කිසියම් විශේෂත්වයක් තියෙනවා. විවෘත හා සංවෘත විදිහට શબ્දයේ ආකාර දෙකක් තියෙනවා. දැන් අපේ ලේඛන වර්ණමාලාවේ විවෘත શબ્දය නියෝජනය කරන අක්ෂර රූපයක් පමණයි පවතින්නේ. සංවෘත શબ્දය නියෝජනය කරන අක්ෂර රූපයක් තාම අපේ ලේඛන වර්ණමාලාවට එකතු කරගෙන නැහැ. ඒ සඳහා සුදුසු අක්ෂර රූප පිළිබඳව යෝජනා පවතිනවා. නමුත් තාම සම්මත නූතන සිංහල වර්ණමාලාවට එබඳු අක්ෂරයක් එකතු කරගෙන නැහැ. දැන් බලමු මොකද්ද මේ සංවෘත શબ્දය කියලා කියන්නේ. දැන් විවෘත શબ્දයේ හ්‍රස්ව සහ දීර්ඝ කියලා ආකාර දෙකක් පවතිනවා වගේම සංවෘත શબ્දෙත් මේ හ්‍රස්ව සහ දීර්ඝ කියලා ආකාර දෙකක් පවතිනවා. දැන් මේ සංවෘත શબ્දේ කට අස්සෙන් ඇහෙන්නේ. අපි බලමු උදාහරණ අරගෙන. දැන් මේ අරලිය, අහස, කරලිය, වරල වගේ පදවල අර රතු අකුරෙන් දක්වලා තියෙන අකුරු ගත්තාම අරලිය කියපුවම අයන්න කට ඇරිලා කියවෙන්නේ. අහස කියපුවම ඒ අයන්නත් විවෘතව උච්චාරණය වෙන අයන්නක්. කරලිය කියපුවම කයන්නෙත් අයන්නක් තියෙනවනේ. ඒ අයන්නත් ක විවෘතව උච්චාරණය වෙන්නේ. වරල කියන තැනත් එහෙමයි. නමුත් බලන්න අනිත් පදවල දැන් මේක අපි අර්නස්ට් කියලා කියන්නේ නැහැනේ. මේක අපි කියන්නේ අර්නස්ට් කියලා කියන්නේ. ඒ શબ્දේ එන්නේ කට අස්සෙන් එන්නේ. ඒක සංවෘතයි. තර්ස්ටන්, නර්ස්, පර්ස්, කර්නල් මේ වගේ පද ගොඩක් අපේ භාෂණයේ පවතිනවා. එතකොට මේ શબ્දය අපි උච්චාරණය කරනකොට අර මේ විවෘත શબ્දය උච්චාරණය කරන ආකාරයට නෙමෙයි සංවෘත ආකාරයටයි શબ્දය අපි උච්චාරණය කරන්නේ. ඒක වෙනසක් අපේ භාෂණයේ පවතින. ඒ වගේම භාෂණ ශබ්දමාලාවේ නන ලල භේදය, සසස භේදය, මහ ප්‍රාණ භේදය, ඉරු ඉරු ඉලු ඉලු අක්ෂර ආදිය උච්චාරණයෙන් ඇහෙන්නේ නැහැ. මේවා භාෂණ ශබ්දමාලාවේ නැහැ ඇත්තටම. න શબ્දයක් ඇහෙනවා. නමුත් අපි ඒක දන්තජද මූර්ධජද කියලා භාෂණයේදී වෙන් කරන්නේ නැහැ. ඒක න શબ્දය අපට ඇහෙන්නේ. ඒ වගේම ල શબ્දයක් ඇහෙනවා. ඒකත් අපි මූර්ධජද දන්තජද කියලා වෙන් කරන්නේ නැහැ. සසස කියලා ශබ්ද ભેදයකුත් අපට භාෂණේ හමුවන්නේ නැහැ. වර්ණමාලාවේ ලේඛන වර්ණමාලාවේ මේවා තිබුණාට භාෂණ ශබ්ද පද්ධතිය ඇත්තේ නැහැ. ඒ වගේම ඉරු ඉරු කියන ස්වර දෙක සිංහල භාෂකයාගේ මුවින් ප්‍රකාශ වෙන්නේ නැහැ භාෂණයේදී. ඉලු ඉලු කියන අක්ෂර දෙක නම් භාෂණයේ පමණක් නෙමෙයි ලේඛනයේත් ඇත්තේ නැති අක්ෂර දෙකක්, ස්වර දෙකක්. වර්ණමාලාවේ
පරිපූර්ණත්වය පිණිස එම අක්ෂර දෙක ඉදිරියට පවත්වාගෙන යනවා විනා ඒ දෙකෙන් ලියන එක වචනයක්වත් වර්තමාන ලේඛනයේ අපට හමුවන්නේ නැහැ. ඒ නිසාම අපේ දරුවන්ට ඔය ඉලු ඉලු කියන අකුරු දෙක ලියන්න තේරෙන්නේ නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. right. දැන් බලන්න මහ ප්‍රාණ අක්ෂර උච්චාරණය වෙන්නෙත් නැහැනේ සිංහල භාෂක මුවින් නේද? මේ බලන්න දැන් රේඛාව අපි ලියනකොට මහ ප්‍රාණ අක්ෂරයක් සහිතව ලියන්නේ. නමුත් ඕක අපි කියනකොට රේඛාව අර කහි මහ ප්‍රාණ ගතිය නෑ උච්චාරණයේදී. ඝර්ම කියන්නේ ඝර්මනේ. ඡන්දය. නමුත් ඔයගොල්ලෝ කියන්නේ නෑනේ මම ඡන්දේ දාන්න යනවා කියලා කියන්නේ නෑනේ. ඡන්දේ දාන්න යනවා. ඡන්දය. ප්‍රතිඵල ප්‍රතිඵල ආවා කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ආවනේ. භයානක භයානක හීනයක් දැක්ක කියන්නේ මම මහ භයානක හීනයක් දැක්කනේ. මහ ප්‍රාණ කියවෙන්නේ නෑ ඒ බඳු තැන්වල. ඒ වගේම තමයි මම කිව්වා අර ඉරු ඉරු දෙකත් පාවිච්චි වෙන්නේ නැහැ කියලා. දැන් ඍසි කියන ලේඛන වචනය අපේ භාෂණයේ යෙදෙන්නේ ඉරිසි කියලා. ඍජු කියපුවාම ඉරිජු. ඍතු ඉරිතු. තව දෙයක් දරුවන්ට කියන්න ඕනේ. භාෂාවක පොදු ව්‍යවහාරය කියලා කියන්නේ මේ භාෂාව හොඳට ඉගෙනගත් උගතුන්ගේ ව්‍යවහාරය නෙමෙයි. භාෂාවක පොදු ව්‍යවහාරය කියන්නේ සාමාන්‍ය පොදු ජනයා භාෂාව ව්‍යවහාරය කරන ආකාරය. හරි. ලේඛන වර්ණමාලාවේ වෙනස්කම් මොනවද කියලා බලමු ඊළඟට අපි. දැන් ඉලු ඉලු අක්ෂර අධ්‍යතන ලේඛන ව්‍යවහාරයේ මුණ ගැසෙන්නේ නැත. දැන් මෙතනදී තවත් යමක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සිංහල අක්ෂරමාලාවක් මුද්‍රණය කරලා තියෙනවා. එහි පැහැදිලි කරන ආකාරයට ඉලු අක්ෂරයේ අගට එන බිඳුව නැත. නමුත් අපේ පරිගණක අක්ෂරවල තියෙනවා මේ අකුර අපිට ඒක හොයාගන්න අමාරුයි. නිසා ඔබ මේ අක්ෂරේ ලියනකොට මතක තබා ගන්න ඕනේ මෙහි මුල බිඳුව සහ අනිත් බිඳු තුන තියෙන අගට එන ගැටය. අගට එන ගැටය රේඛාව අවසන් වන ගැටය සම්මත සාම්ප්‍රදායික ඉලු අක්ෂරය තුල ඇත්තේ නැති බව. මේ අකුරු දෙක සිංහල වර්ණමාලාවේ පරිපූර්ණත්වයේ සඳහා පවත්වාගෙන යා යුතුයි. සංස්කෘත වර්ණමාලාව ගත්තහමත් ඒ බඳු අකුරු තියෙනවා. ඒ නිසා මේක ඉවත් නොකළ යුතුයි කියලා සාම්ප්‍රදායික පඬිවරුන්ගේ මතයක් තියෙනවා. ඒ නිසා තමයි මේ අක්ෂර දෙක වර්ණමාලාවේ තවම පවත්වාගෙන යන්නේ. ඉරු කියන අක්ෂරයෙන් ආරම්භ වන වචන වර්තමාන ලේඛනයේ කොතනකවත් අපට හමුවන්නේ නැහැ. එය පිල්ලමක් විදිහට වචනවල මැද යෙදෙන අවස්ථා දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් කර්තෘන්, ශාස්ත්‍රූන්, වක්තෘන් වගේ පද අපට පැහැදිලි කළ හැකියි. ඊළඟට දරුවනේ ව්‍යාකරණ රීතිය හා වාක්‍ය රටාව ගත්තහමත් මේ භාෂණ ක්‍රමයේ සහ ලේඛන ක්‍රමයේ අතර පැහැදිලි වෙනසක් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් භාෂණයේදී වාක්‍යයක ජීව ભેදය කියේ ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයක් නැහැ. ඒ වගේම උක්ත පදයේ වචන ભેදය. උක්ත පදයක ඒක වචන බහුවචන කියලා වචන ભેදයක් තියෙනවනේ. එහෙම එහෙකුත් භාෂණ වාක්‍යවල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙවෙයි ලිංග ભેදය. ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග කියන ભેදයක් පේන්න ඇත්තෙත් නැහැ. ඒ නිසා උක්තයේ ඔය කියන ව්‍යාකරණ ලක්ෂණ ආඛ්‍යාතයෙන් නිරූපණය වෙන්නේ කතා ව්‍යවහාරයේ දෙන වාක්‍යවල. බලන්න උදාහරණ ළමයා දුවනවා. ළමයි කියද්දිත් දුවනවා. මිනිසා වැටෙනවා. ගැහණිය කියද්දිත් වැටෙනවා. දැන් ලේඛනයේදී ඒවා වෙනස් වෙනවා. ගස වැටෙනවා. ගස් වැටෙනවා. මිනිසත් වැටෙනවා, ගැහණියත් වැටෙනවා, ගසුත් වැටෙනවා නේද? එතකොට ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයක් නැහැ. නමුත් ඊට සාපේක්ෂව ලේඛන වාක්‍යයක උක්ත පදයේ වචන ભેදය, ලිංග ભેදය, සචේතන අචේතන ભેදය අනුව ආඛ්‍යාතය වෙනස් වෙනවා. දැන් මේකට කියනවා ව්‍යාකරණමය පුනරුක්තිය කියලා. උක්තයෙන් නිරූපණය කරන ව්‍යාකරණ ලක්ෂණ නැවත වතාවක් ආඛ්‍යාතයෙන් නිරූපණය කිරීමක් ලේඛන වාක්‍යවල අපි දකිනවා. ළමයා දුවයි. ළමයි දුවති. දැන් ළමයා කියන්නේ ඒක වචන. ආඛ්‍යාතේ ඒක වචන වෙලා දුවයි. ළමයි බහුවචන. ආඛ්‍යාතේ බහුවචන වෙලා දුවති. ඒ විතරකුත් නෙමෙයි. පුරුෂ ભેදයකුත් තියෙනවා උක්තය ආඛ්‍යාතය අතර. අපේ දරුවෝ දන්නවා වාක්‍ය රීති ගැන ඉගෙනගෙන තියෙනවානේ. උක්තයයි ආඛ්‍යාතයයි අතර සම්බන්ධය කතා කරනකොට අපි කරුණු තුනක් ගැන කියනවානේ. වචන වශයෙන් මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. පුරුෂ වශයෙන් මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. කාරක වශයෙන් මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. උක්තය ප්‍රථම පුරුෂ නම් ආඛ්‍යාතේ ප්‍රථම පුරුෂයි. උක්තය මධ්‍යම පුරුෂ නම් ආඛ්‍යාතේ මධ්‍යම පුරුෂයි. ඒ වගේම උක්තය උත්තම පුරුෂ නම්
ආඛ්‍යාතේ උත්තම පුරුෂය. පුංචි කාලේ මතකයිනේ මම කීවොත් මී කියන්න, අපි කීවොත් මූ කියන්න, තෝ තොපි නම් හූ කියන්න එහෙම පාඩම් කරලා ඇතිනේ පුංචි කාලේ නේද? ඒ රීතිය ලේඛන වාක්‍යයක හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් මිනිසා වැටෙයි. වැටෙන්නේය. හැබැයි ලිංග වශයෙන් උක්තේ වෙනස් වෙනකොට දැන් මිනිසා කියන්නේ පුරුෂ ලිංග, ගැහණිය කියලා ස්ත්‍රී ලිංග උක්තයක් දාපුවාම අර ආඛ්‍යාතේ වෙනස් වෙනවා. එතකොට වැටෙන්නීය, වැටෙන්නේය වෙනුවට වැටෙන්නීය. මේවල ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණා තියෙනවා. සිංහලයේ ක්‍රියාපදවල සුද්ධාඛ්‍යාත පද භාවිත කරනවා. අපි කෘදන්තාඛ්‍යාත පද භාවිත කරනවා. කෘදන්ත ක්‍රියාවලදී තමයි උක්තයේ ලිංගයට අනුව ක්‍රියාපදයේ කිසියම් වෙනසක් සිද්ධ වෙන්නේ. ඒවා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් මම හිතනවා පාඩම් දෙකක් අප මේ වෙලාව ඉවර කළ යුතු නිසා ඒ තරම් දීර්ඝව මේ කාරණා කියන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඔව් ගස වැටේ, ගස් වැටේ. මෙතන අචේතනික සචේතනික ભેදෙන්නේ මේ තියෙන්නේ. සචේතනික නාමපදයක් නම් ඒ නාමපදයේ ඒකවචන බහුවචන භාවයේ ආඛ්‍යාතයට බලපානවා. හැබැයි භාෂණේ එහෙම වෙනසක් නැහැ. ලේඛනය එහෙම වෙනස් වෙනවා. අචේතනික නාමපදයක ඒකවචන බහුවචන භාවය ආඛ්‍යාතය කෙරෙහි බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසායි ගස කියන කොටත් වැටේ කියන එක වචනාඛ්‍යාතය, ගස් කියන කොටත් වැටේ කියන එක වචනාඛ්‍යාතය භාවිත කළේ. භාෂණයේ තවදුරටත් වෙනස්කම් අපට හඳුනාගත්ත හැකි ආඛ්‍යාතයේ පුරුෂයට අනුව යොදනු නොලැබේ. අර මම නම් මී අපි නම් මූ කියන රීතිය භාෂණයට අදාළ වෙන්නේ නැහැ. මම යනවා. මම කියන්නෙත් නැහැ මං යනවා කියලා කියන්නේ. අපි යනවා. එයා යනවා. එයාලා යනවා. එතකොට පුරුෂ ભેදය ආඛ්‍යාතයට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ලේඛනයේදී ආඛ්‍යාතයේ පුරුෂයට අනුව යොදන්න ඕනේ. මම ඉස්සෙල්ලත් එක පැහැදිලි කළා. මම යමි, අපි යමු, ඔහු යයි, ඔව්හු යති, තෝ හෝ තොපි තිබ්බොත් යහි යහු ආදී විදිහට උක්තයේ පුරුෂය අනුව ආඛ්‍යාතේ වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රාණවාචී නාම පදවල භාෂණයේදී අපට විභක්ති පහක් හමු වෙනවා. ප්‍රාණවාචී නාම පද සම්බන්ධයෙන් භාෂණයේ තියෙන විභක්ති පහයි. ප්‍රථමා විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය, අවදි විභක්තිය, සම්බන්ධ හා ආලපන කියන විභක්ති පහ. මිනිසා, මිනිසාට, මිනිසාගෙන්, මිනිසාගේ, මිනිහෝ ආදී රූප ඒ සඳහා උදාහරණ වශයෙන් පෙන්වන්නට පුළුවන්. නමුත් ප්‍රාණවාචී නාම පද සම්බන්ධයෙන් අපේ දරුවෝ ඉගෙන ගන්නවා විභක්ති 9ක් තියෙනවානේ. විභක්ති 9ක් තියෙනවා. ප්‍රථමා, කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන ආදී විදිහට. දැන් මේ සැලැස්මේ ඔබට පේනවා ඒ විභක්ති වල කොහොමද මේ පද වර්ණගිලා තියෙන්නේ කියලා. එතකොට ලේඛනයේ තියෙනවා කිසියම් සංකීර්ණමය ස්වභාවයක් ව්‍යාකරණය තුල. භාෂණයට සාපේක්ෂව සරල ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. භාෂණයේ අනතීත කාලයට අයත් ක්‍රියා වර්ණගීම දිහා බලනකොට බලනවා, රකින්නවා. අනතීත කියලා කියවේ අතීත නොවන ක්‍රියා. ඇත්තටම භාෂණය තුල තියෙන්නේ අතීත අනතීත කියන බෙහෙදේ පමණයි ක්‍රියාපදවල කාල බෙහෙදේ සම්බන්ධය. නමුත් ලේඛනය ගත්තාම ලේඛනයේ වර්තමානයේ අපි කාල තුනක් ගැන කතා කරනවා. අතීත, වර්තමාන, අනාගත ආදී විදිහට. අතීත කාලයට අයත් ක්‍රියා වර්ණනකොට බැලුවා, දැක්කා, මැරුණා. ওই ක්‍රියා රූප විතරයි තියෙන්නේ කාල වශයෙන් භාෂණය තුල. බලනවා, බැලුවා. රකින්නවා, රැක්කා. මරනවා, මැරුණා. ලියනවා, ලිව්වා ආදී විදිහට. නමුත් ලේඛනයේ එහෙම නෙමෙයි. අනතීත කාලයට අයත් ක්‍රියා වර්ණනනකොට බලන්න බලයි, බලති, බලන්නේ. දැන් වර්තමානයේදී අපි මේ බලන්නේ කියන ක්‍රියාපදයේ යොදන්නේ අනාගතාර්ථය ප්‍රකාශ කරන ක්‍රියාරූපයක් හැටියට. ඒක කෘදන්තයක්. සුද්ධාඛ්‍යාත පදයක් නෙමෙයි, කෘදන්තයක්. පොදු සිංහල භාෂාවේ ඊතා ඈත අතීතයේ ඉඳලම අනාගත කාලික ක්‍රියාපද අභාවයට ගිහිල්ලා තියෙනවා. අපේ පැරණි පොත්පත්වල අනාගත කාලය ප්‍රකාශ කිරීම සඳහා අනාගතාර්ථ සූචක පදයක් එක්ක වර්තමාන කාලික ක්‍රියාව තමයි භාවිත කරලා තියෙන්නේ. සිල්ප දක්වමි දවස 7 වෙනි. නොලසා එමි සොඳුර. 7 වෙනි දවස සිල්ප දක්වමි. දක්වමි වර්තමානයි. හැබැයි 7 වෙනි දවස කියපුවහම ඒක අනාගතාර්ථ සූචකයි. අනේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. නමුත් වර්තමානයේදී අපි වර්තමාන කාලික කෘදන්ත රූප සමුදායක් අනාගතාර්ථ ප්‍රකාශක ක්‍රියාපද හැටියට භාවිත කරනවා. මේක දකින්න ලැබෙන්නේ ලේඛනයේ පමණයි. මේ බලන්නේ, බලන්නෝ ආදී ක්‍රියා රූපයේ සඳහා උදාහරණ. අතීත කාලයට අයත් ක්‍රියා වර්ණගෙන හැටි. ලේඛනයේදී සුද්ධාඛ්‍යාත ක්‍රියා රූප හම්බ වෙනවා අතීත කාලයේ. ඒ වගේම කෘදන්තාඛ්‍යාත ක්‍රියා රූප හම්බ වෙනවා. දැන් බැලී, රැකී, මැරී වගේ ක්‍රියා රූප සුද්ධාඛ්‍යාතයි. මොකද ඒවා උක්තේ ලිංගයට අනුව වෙනස් වෙන්නේ නැහැ.
නමුත් බැලුවේය බැලුවාය රැක්කේ රැක්කය ආදී ක්‍රියාපද ගත්තහම ඒවා කෘදන්තාක්ඛ්‍යාත. ඒ ක්‍රියාපද උක්තයේ ලිංගයට අනුව වෙනසකට භාජනය වන බැවි. අන්න ඔය වගේ වෙනස්කම් ලේඛන ව්‍යාකරණ රටාව තුළ අපට හඳුනා ගන්නට පුළුවන්. වචන මාලාව දිහා බලපුවාමත් අපට පැහැදිලි වෙනසක් මේ භාෂණ ව්‍යවහාරය හා ලේඛන ව්‍යවහාරය අතර දකින්නට පුළුවන්. සමහර වචන අප කතා ව්‍යවහාරයට පමණයි භාවිත කරන්නේ. ලේඛන ව්‍යවහාරයට වැද්ද ගන්නෙ නැහැ. ඒ වගේම සමහර වචන ලේඛනයේ විතරයි භාෂණයට ගන්නෙ නැහැ. සමහර ඒවා මේ දෙකටම පොදුවේ භාවිත වෙනවා. භාෂණයේදී අපි ගෙදර කියලා කිව්වට ලේඛනයේදී බොහෝ විට අපට හමුවන්නේ නිවස කියන පදය. භාෂණයේ අම්මා කියලා කිව්වට ලේඛනයේදී මව කියලා කියන්නේ. තාත්තාට ලේඛනයේ පියා කියලා කියනවා. භාෂණයේදී අපි ඔළුව කහනවා, ඔළුව රිදෙනවා, ඔළුව අත ගන්නවා කියලා කිව්වට ලේඛනයේදී අපි ඒක කියන්නේ හිස ශීර්ෂය කියන පදේ. එතකොට කකුල කියන පදය ලේඛනයට එනකොට පය, පාදය ආදී විදිහට වෙනස් වෙනවා. කෑම කතා කරද්දි කන්න පුළුවන් වුණාට ලියනකොට අපි ආහාරයි ගත යුත්තේ. කෑම කන්න බෑ ආහාර එතකොට. රෙදි කියන එක කතා කරද්දි කිව්වට අපි ලියනකොට ඒක වස්ත්‍ර කියලයි භාවිත වෙන්නේ. මේවා මේ 100% භාෂණයට පමණයි ලේඛනයට පමණයි කියලා සම්මතයක් නැහැ. මේවා අපට නිහඬ සම්මුතියක් තියෙනවා භාෂක සමාජයේ. ඇතැම් භාෂණ ව්‍යවහාරයේ පවතින වචන ලේඛනයට වැද්ද නොගත යුතුයි කියලා. ලේඛන ව්‍යවහාරයේ වචන භාෂණයට වැද්ද නොගත යුතුයි කියලා. හරි. ඒ අනුව අපට පේනවා වාක්මාලාවේ තියෙන වෙනස කුමක්ද කියන කාරණය. තවත් විශේෂයක් තියෙනවා දරුවනේ සිංහල භාෂණය තුළ. ඒ තමයි පරිමිත හා ප්‍රදේශීය කියන භාෂා ව්‍යවහාර. ඒවා විශේෂ ව්‍යවහාර ස්වරූපයන් භාෂණයේ තමයි මුණ ගැහෙන්නේ. ප්‍රාදේශික වශයෙන් භාෂාවේ යම් යම් වෙනස්කම් තියෙනවා. බොහෝ දුරට මේක වචන මාලාව සම්බන්ධයෙන් දකින වෙනස්කමක්. ඒ වගේම කාර්යයකට සීමා වෙලා කිසියම් නිශ්චිත ස්ථානයක නිශ්චිත කාර්යයකට සම්බන්ධව භාවිත කරන විශේෂ ව්‍යවහාරයන් අපට භාෂණය තුළ හඳුනා ගන්න පුළුවන්. උදාහරණ හැටියට කමත්වහර සිරිපා වන්දනාවේදී භාවිත කරන ඔය කෝඩුකාරයා, කිරි කෝඩු, දඬු කෝඩු වගේ යෙදුම්, සැහැල්ලුව වගේ යෙදුම් ඒවා ඒ කාර්යයට අදාළව ඒ නිශ්චිත පරිසරය තුළදී පමණයි භාවිත වෙන්නේ. ඒවට අපි කියන්නේ පරිමිත භාෂා කියලා. ඒතර මේ ස්වරූපයන් ලේඛනයේ නෙමේ භාෂණය තුළ දකින්න ලැබෙන විශේෂතා හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔව් දුවේ පුතේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ සිංහල භාෂාවේ භාෂණය හා ලේඛනය අතර ශබ්ද අක්ෂර ඒ වගේම වාක්‍ය රටා සහ වචන මාලාව තුල පැහැදිලිව වෙනසක් හඳුනා ගන්නට පුළුවන් කියන කාරණය. අප ඊළඟට අවධානය යොමු කරන්නේ ඔබේ ව්‍යාකරණ නිර්දේශයේ දෙවැනි පාඩමට. ඒ තමයි සිංහල අක්ෂර මාලාව. සිංහල අක්ෂර මාලාව පාඩමට අදාළව ඔබ ළඟා වෙන්න ඕනේ නිපුණතාවක් තියෙනවා, නිපුණතා මට්ටමක් තියෙනවා. මේ පාඩමෙන් ඔබ අත්පත් කරගන්න ඕනේ ඉගෙනුම් ඵලයන් තියෙනවා. ඒ නිසා අපි වේගෙන් ඒ ටිකත් බලාගෙන පාඩමේ ඉදිරියට ගමන් කරමු. නිපුණතාව වෙන්නේ මේ පාඩමට අදාළව 7 බිඳුව භාෂාවේ ස්වරූපය පිළිබඳ අවබෝධයෙන් යුතුව භාෂාව ව්‍යවහාර කරයි. ඊට අදාළ නිපුණතා මට්ටම 7.2 සිංහල අක්ෂර මාලාව පිළිබඳ දැනුම පාදක කරගෙන අක්ෂර විචාරය කරයි. නිපුණතා මට්ටමට අදාළව ඔබ විසින් අත්පත් කරගන්න ඕනේ ඉගෙනුම් ඵලයන්. සිංහල අක්ෂර විවිධ ප්‍රභේද යටතේ වර්ග කර දක්වන්නට පුළුවන් වෙන්න ඕනේ. සිංහල අක්ෂර නිවැරදිව නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලේඛන ව්‍යවහාරයේ බහුල භාවිතයට නොපැමිණි අක්ෂර සිංහල අක්ෂර මාලාවට ඇතුළත් කිරීමට හේතුව කුමක්ද කියන එක පිළිබඳව ඔබ තුල අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. සිංහල අයන්නේ සංවෘත විවෘත ભેදය හඳුනාගෙන පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. විදේශීය වචන සිංහල අකුරෙන් නිවැරදිව ලියා දක්වන විට අපි භාවිත කරන අක්ෂර රූප පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. රූප ભેදයක් ඇතත් උච්චාරණයේ වෙනසක් නොමැති අක්ෂර මොනවාදයි පැහැදිලි කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. යන්සය, රකාරාංශය හා රේපය නිවැරදිව භාවිත කිරීමේ කුසලතාව ඔබ තුළ දියුණු වෙන්න ඕනේ. මේ ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීම සඳහා අවධානයෙන් උනන්දුවෙන් සිංහල අක්ෂර මාලාව පිළිබඳව මේ පාඩමට ඔබ සම්බන්ධ විය යුතුයි. අක්ෂර මාලාවක් කියන්නේ කුමක්ද? සරලව සලකලා බැලුවොත් එහෙම සිංහල භාෂණයෙහි එන ශබ්ද ඇසට පෙනෙන පරිදි ලියා දැක්වීම පිණිස භාවිත කරනු ලබන රූප විශේෂය. ඒවට අපි අක්ෂර කියලා කියනවා, අකුරු කියලා කියනවා, වර්ණ කියලා කියනවා. මේ නම් වලින් හඳුන්වනවා.
මේ අක්ෂර මාලාවට අවුරුදු 2300ක පමණ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ කිව්වේ අපේ සිංහල අක්ෂර මාලාවට. කලින් කල විවිධ අක්ෂර ප්‍රමාණයන්ගෙන් භාවිතයට ගැනුණු එය වර්තමානයේ අක්ෂර රූප 60ක් දක්වා දියුණු වෙලා තියෙනවා. මම ඉතා කෙටියෙන් මේ අවස්ථා ටික පැහැදිලි කරන්න කැමතියි. මුලින්ම දරුවනේ අපට වර්ණමාලාවක් හමුවන්නේ ප්‍රාකෘත සිංහල යුගයේ. ඔය අපේ සෙල්ලිපි, ලෙල්ලිපි ආදීෙහි භාවිත වන බ්‍රාහ්මීය අක්ෂර තමයි මේ ප්‍රාකෘත සිංහල හෝඩියේ දකින්න ලැබෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස දක්වා මේ කාලවකවානුව තමයි අපේ භාෂා ඉතිහාසයේ ප්‍රාකෘත යුගයේ විදිහට සලකන්නේ. එකල අකුරු 25ක බොහොම සරල වර්ණමාලාවක් තමයි හමු වෙන්නේ. ඊට පස්සේ මධ්‍යතන සිංහල යුගයට එනකොට අර සංස්කෘත පාලි භාෂාවල මිශ්‍ර වීම බහුල වීම හේතු කොටගෙන අපේ ලේඛන වර්ණමාලාව තව ඉහළට ගමන් කරනවා. අකුරු 59ක වර්ණමාලාවක් මධ්‍යතන සිංහල යුගයේදී විශේෂයෙන් ගද්‍ය ග්‍රන්ථ රචනා කරනකොට භාවිත කොට තිබෙන බව පැහැදිලි වෙනවා. එහෙම වුණත් දඹදිව යුගයේ රචනා වෙච්ච අපේ දැනට තියෙන පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සංගරාවේ අක්ෂර රූප 30ක වර්ණමාලාවක් තමයි අපට ඉදිරිපත් කරන්නේ. පනකුරු පසෙකියේද ලුහු ගුරු බෙයින් දසවේ ගත කුරුද වේ විස්සෙක් වහරට යුහු සිය බස. දැන් මේ සිය බස කියලා කියන්නේ පොදු සිංහල විවහාරයේද එහෙම නැත්නම් පද්‍ය සිංහලයේද කියන එක පිළිබඳව ව්‍යාකරණඥයින් අතර මත තියෙනවා. බොහෝ දෙනාගේ පිළිගැනීම මේ සිදත් සංග්‍රහව ලියලා තියෙන්නේ පද්‍ය විවහාරයේ ව්‍යාකරණය පැහැදිලි කරන්නට. සිය බස නමින් බොහෝ දුරට කල හඳුන්වලා තියෙන්නේ පද්‍ය භාෂාව. එහෙම නැත්නම් ධර්මප්‍රදීපිකා වමාවතුර පූජාවලිය වගේ ගද්‍ය ග්‍රන්ථවල අකුරු 59ක අක්ෂර මාලාවක් යොදාගෙන තියෙනකොට සිදත් සංගරාකරුවක් කොහොමද කියන්නේ අකුරු 30යි සිංහලයේ තියෙන්නේ කියලා. සිංහල භාෂාවේ එක් ස්වරූපයක්. ඒ කියවේ පද්‍ය ව්‍යවහාරය. අමිශ්‍ර සිංහල ව්‍යවහාරයේ ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කරන ග්‍රන්ථයක් හැටියට තමයි සිදත් සංගරාව බොහෝ දෙනාගේ පිළිගැනීමට පාත්‍රව තියෙන්නේ. නැවත මහනුවර යුගයේදී පමණ වර්ණමාලාවක් භාවිතයට ගැනෙනවා. විශේෂයෙන් ගුරු ගෙදර ඉගැන්වීම් කටයුතු වලට පිරිවෙනේ පන්සලේ ඉගැන්වීම් කටයුතු වලට යොදාගත්ත වර්ණමාලාව අපි ඒකට සාම්ප්‍රදායික සිංහල වර්ණමාලාව කියලා කියන්නේ. මේ ඔබට අද අක්ෂර මාලාව උගන්න මමත් ඉගෙන ගත්තේ ඒ අකුරු 54 සාම්ප්‍රදායික සිංහල වර්ණමාලාව. නමුත් දරුවනේ ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රිස්තු වර්ෂ 1988 දී මේ නූතන සිංහල වර්ණමාලාව සම්මත කරගන්නවා. ඒක විශාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ වෙනකොට වර්ණමාලාව සම්බන්ධයෙන් තිබුණු විවිධ අදහස් මතවාද ඔක්කොම එක තැනකට අරගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු විශ්වවිද්‍යාලවල සිංහල අංශයන්හි මහාචාර්යවරු සහ වෙනත් බාහිර සමාජයේ භාෂා ක්‍රියාකාරකම් වල යෙදෙන උගතුන් මේ හැමෝම එකට එකතු කරගෙන තමයි මේ වර්ණමාලාව සම්මත කරගන්නේ. සිංහල ලේඛන රීතිය කියන ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශනයෙහි මේ වර්ණමාලාව ඇතුළත් වෙනවා. අද පාසල් වල පෙළ පොත්වල දක්වන්නේත් මේ වර්ණමාලාව. ඒක තමයි අපි කියන්නේ නූතන සිංහල වර්ණමාලාව කියලා. හොඳයි. අපි බලමු මේ වර්ණමාලාව කුමක්ද කියලා. අපේ දරුවෝ දන්නවා මේක. ඔබට දැන් පේනවා මේ තිරය තුල නූතන සිංහල අක්ෂර මාලාවේ අකුරු පෙළ ගැස්ම අක්ෂර රූප 60ක් භාවිත වෙනවා. අ ආ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඔ අව් අං අහ් කියලා හොඳට શબ્ද වෙන. අක් නෙමෙයි අහ් කියලා શબ્ද වෙන්න ඕනේ. ක ඛ ග ඝ ङ ග ච ඡ ජ ఝ ඤ ජ ට ඨ ඩ ढ න ढ ත ථ ද ධ න ද ප ෆ බ භ ම බ යරලව සසස හ ල ෆ. නිවැරදිව අක්ෂර උච්චාරණයට හුරු වෙන්න ඕනේ. ඒ සාම්ප්‍රදායික උච්චාරණ විදිය අකුරු උච්චාරණය කරනකොට භාවිත කරන්නට පුරුදු විය යුතුයි. බොහෝ වෙලාවට අපේ දරුවෝ මේ සංඥක අකුරු උච්චාරණයේදී වරද්දනවා, විසර්ගයේ උච්චාරණයේදී වරද්දනවා. මහ ප්‍රාණයේ අනන්‍යතාව නිරූපණය වෙන විදිහට අක්ෂර මාලාවේදී මහ ප්‍රාණාක්ෂර උච්චාරණය කරනකොට උච්චාරණය කරන්න පුරුදු විය යුතුයි. අපි බලමු මේ අක්ෂර මාලාවේ වර්ගීකරණයන් මොනවද කියලා. මේ අකුරු අපට මේ අක්ෂර මාලාව විවිධ කාරණා පදනම් කරගෙන විග්‍රහ කරන්න පුළුවන්. කොටස් වලට බෙදන්න පුළුවන් මේ අකුරු. මූලික වශයෙන් අපේ වර්ණමාලාව
ස්වර සහ ව්‍යංජන විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ස්වරාක්ෂර තියෙනවා 18ක්, ව්‍යංජනාක්ෂර තියෙනවා 42ක්. අපි බලමු ස්වර ශබ්දවල විශේෂත්වයේ කුමක්ද සහ ඒවාෙහි ප්‍රභේද. වර්ණමාලාවේ මුලින්ම මුණ ගැසෙන අ සිට අව් දක්වා වූ අකුරු 18 ස්වර විදිහට නම් කරනවා. සිදත් සංගරාවේ මේ අකුරු නම් කරන්නේ පණකුරු කියලා, ප්‍රාණාක්ෂර කියලා. සිදත් සංගරාව රචනා කිරීම සඳහා දෙමළ ව්‍යාකරණ ග්‍රන්ථයක ආභාෂය ලැබුණා කියලා විශ්වාසයක් තියෙනවා. දෙමළ ව්‍යාකරණයේ ස්වර හඳුන්වන්නේ ජීවාක්ෂර හැටියට. එතකොට ව්‍යංජනාක්ෂර හඳුන්වන්නේ ශරීරාක්ෂර හැටියට. ඒ සම්ප්‍රදායට අනුව යමින් තමයි සිදත් කරුවා ස්වර පණකුරු ලෙස නම් කරලා තියෙන්නේ. දැන් මේ ස්වරවල තියෙන විශේෂත්වය මේවා පහළවන්නේ පෙනහළු වල සිට ගලාගෙන එන ප්‍රශ්වාස වායු ධාරාව මුඛ කුහරයට පිවිස කිසිදු බාධාවකට හෝ පීඩාවකට හසු නොවි නිදහසේ ගලා යන අවස්ථාවේ. දැන් ඔබ පළමු වර්ෂයේ ඉඳලා පාසලේ සෑම පන්තියකදීම වර්ණමාලාව සිංහල විෂය යටතේ ඉගෙන ගත්තානේ. එතකොට ඒ වර්ෂවලදී විවිධ මට්ටම් වලින් වර්ණමාලාව හැදෑරුවා. උසස් පෙළට එනකොට ඒ දැනුම වගේම ඊට අමතර ඉහළ දැනුමකුත් ඔබ වර්ණමාලාව සම්බන්ධයෙන් අත්පත් කරගත යුතුයි. අපි තනිව ශබ්ද කළ හැකි අක්ෂර ස්වරය කියන ඒ කාලේ ඉගෙන ගත්තේ. අපි තව ටිකක් එහාට ගිහිල්ලා ඒකේ විද්‍යාත්මක தත්ත්වය කුමක්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒ අනුව මේ භාෂාවේ තියෙන සෑම શબ્දයක්ම අප නිපදවන්නේ ප්‍රශ්වාස වායුවේ ආධාරයෙන්. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය උපයෝගී කරගෙන ප්‍රශ්වාස වායුවේ ආධාරයෙන් තමයි මේ શબ્ද අපි නිපදවන්නේ. එතකොට ප්‍රශ්වාස වායුව මුඛය තුල බාධා පීඩාදියට හසු නොවන අවස්ථාවේ ශබ්ද කළ හැකි අක්ෂර වලට අපි කියනවා ස්වර කියලා. ස්වර කියන වචනේ අර්ථය ව්‍යාකරණඥයෝ පැහැදිලි කරනවා තෙමේම ශබ්ද කරනුයේ ස්වර නම් වේ. ස්වර තෙමේම ශබ්ද කරනුයේ ස්වර නම් වේ කියලාත් කියනවා. ස්වර ශබ්ද මේ තියෙන්නේ 18ක් ස්වර ශබ්ද තියෙනවා. අ ආ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඔ අව්. ඉලු ඉලු ස්වර දෙක වර්තමාන ලේඛනයේ භාවිත වෙන්නේ නැහැ කියන එක අප පළමුව සඳහන් කළා. ස්වරවල ප්‍රභේද. ස්වර අපට බෙදන්න පුළුවන් උච්චාරණයට ගතවන කාලය පදනම් කරගෙන කොටස් දෙකකට. හ්‍රස්ව දීර්ඝ. ස්වර අතුරෙන් උච්චාරණයට කෙටි කලක් ගතවන අකුරු වලට තමයි හ්‍රස්ව කියන්නේ. සිදත් සංගරාව මේ අකුරු නම් කරන්නේ ලුහු කියලා. නැත්නම් ලඝු අක්ෂර කියලාත් මේවට කියන්න පුළුවන්. එතකොට හ්‍රස්ව ස්වර තියෙනවා 8ක්. අ ඈ ඊ උ ඉරු ඉලු ඒ ඔ. උච්චාරණයේදී නිමෙස් කල්මත්නේ ඇහි පිල්ලමක් ගහන කාලෙන් අපිට මේ ශබ්ද උච්චාරණය කරලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේවට හ්‍රස්ව කියලා කියන්නේ. ඊට සාපේක්ෂව දීර්ඝ ස්වර උච්චාරණයේදී ශබ්දය ටිකක් ඇදිලා යනවා. කාලේ වැඩිපුර වැය වෙනවා උච්චාරණය සඳහා. ඒ නිසා ඒ දීර්ඝ කියලා ඒ ස්වර හඳුන්වන්නේ. සිදත් කරුවේවට දුන්න නම තමයි ගුරු. උච්චාරණයට දීර්ඝ කාලයක් ගතවන නිසා දීර්ඝාක්ෂර කියලා වර්තමාන ව්‍යාකරණඥයින් මේ අකුරු වර්ගය හඳුන්වනවා. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව්. අර හ්‍රස්ව ස්වර 8 හැරුණකොට ස්වර 18න් ඉතිරි ස්වර 10 දීර්ඝ ස්වර කියලා මතක තබා ගන්න. තවත් ප්‍රභේද තියෙනවා ස්වරවල. සංදි ස්වර කියලත් ස්වර වර්ගයක් තියෙනවා. ස්වර ශබ්ද දෙකක් එකට ගැලපීමෙන් සෑදෙන ස්වරවලට සංදි ස්වර කියලා කියනවා. ඒවට තව නමක් පාවිච්චි කළ හැකි සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර. ඒවා හැදෙන හැටි මෙන්න පෙන්නනවා. අ ඉ කියන දෙක එකතු වෙලා ඒ හැදෙනවා. අ ඒ ස්වර දෙක එකතු වෙලා අයි හැදෙනවා. අ උ ස්වර දෙක එකතු වෙලා ඕ හැදෙනවා. අ ඔ ස්වර එකතු වෙලා අව් හැදෙනවා. ඊට අමතරව නම්ම්‍ය සහ අනම්ම්‍ය කියලත් ස්වර අපට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. වෙනත් ස්වරයක් බවට නැමෙන නැත්තම් හැරෙන ස්වර වලට අපි කියනවා නම්ම්‍ය ස්වර කියලා. අ උ ඔ කියන ස්වර තුන නම්ම්‍ය ස්වර. වෙනත් ස්වරයක් බවට හැරෙන්නේ නැති, නැමෙන්නේ නැති අකුරු වලට කියනවා අනම්ම්‍ය ස්වර කියලා. ඇයන්න, යන්න, එයන්න කියන ස්වර අනම්ම්‍ය ස්වර ගණයට වැටෙනවා. දැන් මේ අනම්ම්‍ය ස්වර පූර්ව ස්වර හා අපර ස්වර කියලා හඳුන්වන්නටත් පුළුවන්. නම්ම්‍ය ස්වර පූර්වයි. නැමෙන සුළු ස්වර අපේ උච්චාරණේන්ද්‍රිය පද්ධතියේ අභ්‍යන්තරයෙන් ඇතුලෙන් උපදින්නේ. ඒ නිසා ඒවට පූර්ව ස්වර කියලා කියනවා. අනම්ම්‍ය ස්වර අපර ස්වර උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ වඩාත් ඉදිරිපසට වෙන්න තමයි මේ
අනම්‍ය ස්වර උච්චාරණය වෙන්නේ. ඒ නිසා ඒවට අපරස්වර කියලා කියන්න පුළුවන්. දැන් කුමාරතුංග මුනිදාස වියතා ස්ත්‍රීලිංග පද සාදා ගැනීමේදී ක්‍රියාත්මක එක් රීතියක් දක්වනකොට අනම්‍යකරණය කියන රීතිය පෙන්වලා දෙනවා. ඒකෙනුත් අපිට මේ නම්‍ය අනම්‍ය අකුරු හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න පුරුෂලිංග පද ඇතැම් පුරුෂලිංග පද ස්ත්‍රීලිංගයට හරවනකොට ඒ පුරුෂලිංග පදයේ මුල තියෙන නම්‍ය ස්වරය ස්ත්‍රීලිංග පදයේ බවට පත් වෙනකොට අනම්‍ය ස්වරයේ බවට පත් වෙනවා. මහල්ලා මහි ඇයන්න බවට පත් වෙලා මැහැල්ල ස්ත්‍රීලිංග රූපය. බල්ලා බැල්ල වඳුරා වැඳිරි කුකුලා කිකිලි කු කියපුවාම උයන්නනේ තියෙන්නේ පදයේ මුල ස්වරය ඒක ඉයන්න බවට පත් වෙලා. උකුස්සා ඉකිස්ස පූසා පූසි කොල්ලා කෙල්ල කොටා කෙට සොරා සෙර ආදි විදිහට. ඊළඟට අපි ව්‍යංජනාක්ෂර වලට සැලකිල්ල යොමු කරනවා. දැන් ස්වර එනමින් හඳුන්වන්නට හේතු ඒ අක්ෂරවල තියෙන විශේෂත්වය කුමක්ද කියන එක කියලා දුන්නා වගේ ව්‍යංජනාක්ෂරවල විශේෂත්වයත් අපි මුලින් හඳුනාගත යුතුයි. සිදත් සංග්‍රහයේ මේවා හඳුන්වන්නේ ගතකුරු නැත්නම් ගාත්‍රාක්ෂර කියන නාමයෙන්. ව්‍යංජනාක්ෂර පහළ වෙන්නේ පෙනහළු වල සිට එන ප්‍රශ්වාස වායුව මුඛ කුහරයට පිවිසිලා මුඛ කුහරයේදී විවිධ බාධා පීඩා ආදියට හසු වීමෙන් තමයි ව්‍යංජනාක්ෂර ශබ්ද වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා ව්‍යංජනාක්ෂර උච්චාරණය අපහසුයි කියලා. ඒකට හේතුව මේවා හල් අකුරු විශේෂයක්. දැන් බලමු උක් උච් උට් උත් උප් ළඟපාත මැස්ස කොඳුරු හිටුවොත් උනුත් බඩට යනවා ගිලෙනවා. ඒ විදිහටයි උච්චාරණය. උක් උච් උප් හිර වෙනවා වායු ධාරා. උක් කියපුවාම මේ බොටුව හරියෙන් වායු ධාරාව හිර වෙනවා. උච් කියපුවාම තල්ලෙන් වායු ධාරාව හිර වෙනවා. උත් කියපුවාම උඩු දත්තෙන්ෙන් වායු ධාරාව හිර වෙනවා. උප් යටිතොලයි උඩුතොලයි දෙක එකට ගෑවිලා වායු ධාරාවට බාධා ඇති කරනවා. එතකොට අර වායු ධාරාවට බාධා ඇති කරලා ඒ පීඩනය වැඩි වෙනකොට මුදාය හරපුවාම නැගෙන පිපිරීම් හඬ තමයි මේ ශබ්ද. ව්‍යංජනාක්ෂර කියලා මේවට කියන්න හේතුව ඒක. ඒතර ව්‍යංජනාක්ෂර තනිව උච්චාරණය කිරීමේ අපහසුව නිසා ඒවට හැම වෙලෙම අපි ස්වර ආරූඪ කරනවා. ස්වර මිශ්‍ර කරනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. මේ බලන්න ක වර්ණමාලාවේ ව්‍යංජනාක්ෂර දක්වනකොට හැම ව්‍යංජනාක්ෂරයකටම ස්වරය ආරූඪ කොටයි දක්වලා තියෙන්නේ. ව්‍යංජනාක්ෂර වල ප්‍රභේද අපි බලමු. අනුස්වාරයේ විසර්ගයේ වර්ගාක්ෂර හා අවර්ගාක්ෂර විදිහට ව්‍යංජනාක්ෂර අපට ප්‍රධාන කොටස් හතරකට බෙදලා වෙන් කරන්න පුළුවන්. අනුස්වාරය හා විසර්ගයේ පිළිබඳව විශේෂයෙන් දරුවෝ දැනගන්නට ඕනේ. සාම්ප්‍රදායික වර්ණමාලාවේ මේ අක්ෂර දෙක තිබුණේ වර්ණමාලාවේ අන්තයට. නූතන සිංහල වර්ණමාලාවේ ඒ අකුරු දෙක ඇවිල්ලා තියෙනවා ස්වර අගට ව්‍යංජන මුලට. නමුත් මේවා ස්වර නෙමෙයි, මේවා ව්‍යංජනාක්ෂර. නමුත් වෙනත් ව්‍යංජනාක්ෂර වලට වඩා මේ ව්‍යංජනාක්ෂර දෙකේ වෙනසක් තියෙනවා. දැන් ඔබ හිතුවද ඇයි මේ අකුරු දෙක තනිව දක්වනකොට වරහන් තුල ආයන්න දාන්නේ කියලා? ඒකට හේතුවක් තියෙනවා දරුවනි. ඒ තමයි සාමාන්‍ය ව්‍යංජනාක්ෂරයක් ස්වර පරාශ්‍රිතයි. ඒකේ වචනයක යෙදෙනකොට ඒ ව්‍යංජනාක්ෂරයට ස්වරය සම්බන්ධ වෙන්නේ අක්ෂරයේ මුලට නෙමෙයි අක්ෂරයේ අගට. ඒකට අපි කියනවා ස්වර පරාශ්‍රිත භාවය කියලා. නමුත් මේ අනුස්වාරය හා විසර්ගය කියන ව්‍යංජනාක්ෂර දෙක ස්වර පූර්වාශ්‍රිතයි. වචනයක් තුල හැම වෙලෙම මේ අකුරකට මුලින් තියෙන්න ඕනේ ස්වරාක්ෂරයක්. අන්න ඔය විශේෂත්වයේ පෙන්වන්න තමයි අර සාම්ප්‍රදායික වර්ණමාලාවේ මේ අකුරු දෙක තිබුණු ස්ථානයෙන් වෙනස් කරලා නූතන වර්ණමාලාවේ වෙන තැනක තිබ්බේ. එතකොට ස්වරයකට අනුම පවත්නා බැවින් අනුස්වාරයයි කියනු ලැබේ. බින්දු වර්ණය කියලත් ඕක හඳුන්වනවා. විසර්ගය. අල් හයන්නේ શબ્දයට සමාන අකුරක් විසර්ගය. ඒකට විසර්ගය කියනවා විසර්ජනීය කියන නම පාවිච්චි කරනවා. සංස්කෘත තත්සම වචන ලියනකොට බහුලව විසර්ගයේ භාවිත වෙනවා. අන්තఃපුරය, මනක්කල්පිත, අන්තఃඛණ්ඩය, වයః කල්යාණය, දුක්ඛදායක ආදී සංස්කෘත තත්සම රූපවල මේ විසර්ග පද විසර්ගය කියන අකුර භාවිත වෙන ආකාරය අපට හඳුනා ගන්න පුළුවන්. වර්ගාක්ෂර ගත්තහම ඒවා කිසියම් ක්‍රමයකට පෙළ ගැහිලා තියෙන නිසා වර්ග කියලා කියනවා. පේලි වශයෙන් ගත්තත්, තීරු වශයෙන් ගත්තත් ඒවල කිසියම් ක්‍රමවත් භාවයක් දකින්නට පුළුවන්. සාම්ප්‍රදායික වර්ණමාලාවට අනුව නම් මේ කහපාට තීරුවේ දක්වන අකුරු හැර ඉතිරි අකුරු ටික තමයි වර්ගාක්ෂර වෙන්නේ. එතන අක්ෂර 25ක් තියෙනවා. ඒවා වර්ග පහකට බෙදෙනවා. වර්ගය හඳුන්වන්නේ අකුරු පේලියේ මුල තියෙන අකුරේ නමින් ක වර්ග, ච වර්ග, ට වර්ග, ත වර්ග, ප වර්ග ආදී විදිහට. ඊළඟට
වර්තමානයේ නම් මේ නාසික්‍ය ව්‍යංජන අර්ධනාසික්‍ය ව්‍යංජන එහෙම නැත්නම් සංඥක කියන මේ අකුරු වර්ගාක්ෂර ගණයටම දාලා පෙන්වන අවස්ථා දකින්නට පුළුවන්. නමුත් සාම්ප්‍රදායික වර්ණමාලාව අනුව අර මේ කහ තීරුවේ අකුරු හැර සෙසු අකුරු තමයි වර්ගාක්ෂර ගණයට වැටෙන්නේ. වර්ගාක්ෂරවල ප්‍රභේදයක් තමයි අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියලා කියන්නේ. ප්‍රාණ කියන එකේ තේරුම ප්‍රශ්වාස වායුව. පණ ගියා. නේ ප්‍රශ්වාස වායුව පිට වෙලා ආපහු ආවේ නැත්තම් මල පණ ගියා. ප්‍රාණ කියන එකේ තේරුම ප්‍රශ්වාස වායුව. ඒතර ප්‍රශ්වාස වායුව වැඩියෙන් යොදවලා උච්චාරණය කරන අක්ෂර වලට අපි කියනවා මහ ප්‍රාණ කියලා. ප්‍රශ්වාස වායුව අඩුවෙන් යොදවලා උච්චාරණය කරන අකුරු වලට අපි කියනවා අල්ප ප්‍රාණ කියලා. වර්ගාක්ෂර තමයි මේ ප්‍රභේදය අපට හමුවන්නේ. කචට තප ගජර දබ කියන අකුරු අල්ප ප්‍රාණයි. එතන අකුරු 10ක් තියෙනවා. කචට තප ගජට දබ කියන අකුරු 10 මහ ප්‍රාණයි. ඒක පැහැදිලි අපේ දරුවන්ට. හොඳයි. අපි ඊළඟට බලමු නාසික්‍ය කියන අකුරු වර්ගය ගැන. නාසික්‍ය අකුරු අං ඤඤන නම. අනුස්වාරයයි ඤඤන නම කියන වර්ගාන්තාක්ෂර ටිකයි තමයි නාසික්‍ය අකුරු විදිහට හඳුන්වන්නේ. මේවා ඒ නමින් හඳුන්වන්නට හේතුව මේවා උච්චාරණය කරනකොට වායු ධාරාව නාසිකා කුහරයන්ගෙන් නික්ම යාම. උච්චාරණයේදී වායු ධාරාව නාසිකා කුහරයන්ගෙන් නිකුත් වන බැවින් මේ ශබ්ද නාසික්‍ය හෙවත් අනුනාසික්‍ය කියන නමින් හඳුන්වනවා. මේ නම් මතක තියාගන්න. මේ මතකයේ වැදගත් වෙනවා ඔබට ව්‍යාකරණ පත්තරයේ බහුවර්ණ ප්‍රශ්න 20 අක්ෂර මාලාවෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ පිළිතුරු තේරීමේදී. මේවට වර්ගාන්තාක්ෂර කියන්න පුළුවන්. වර්ගාන්ත කියපුවාම අනුස්වාරය අයිති වෙන්නේ නැහැ. ඤඤන නම කියන අකුරු පහ පමණයි වර්ගාන්ත ගණයට වැටෙන්නේ. හොඳයි. අපි යමු ඉස්සරහට. ඊළඟට අර්ධනාසික්‍ය කියලාත් අකුරු වර්ගයක් තියෙනවා. සාම්ප්‍රදායික සිංහල වර්ණමාලාවට ඇතුළත් නොවුණු නූතන සිංහල වර්ණමාලාවට ඇතුළත් වුණු අකුරු වර්ගයක් තමයි මේ අර්ධනාසික්‍ය කියන අකුරු. මේවා හඳුන්වන ප්‍රකට නම තමයි සංඥක කියන නම. ග ජ ඩ ද බ කියන අකුරු පහ තමයි අර්ධනාසික ගණයට වැටෙන්නේ. උච්චාරණය කරන විට වායු ධාරාවෙන් අර්ධයක් නාසිකාවෙන්ද අර්ධයක් මුඛයෙන්ද නිකුත් වන නිසා අර්ධානුනාසික්‍ය කියලා කියනවා. මේ අකුරු සඳහා ප්‍රකට නම සංඥක. සංඥක කියන්න හේතුව ඒවා අකුරු කීපයක් සංයුක්ත වෙලා හැදෙන නිසා. සංයුක්ත කියන අර්ථය තමයි සංඥක කියන එකේ තේරුම. බලන්න සංඥක අකුරු ටික හැදෙන හැටි. පහළ පෙන්නනවා ං ග ග ං ජ ජ ං ඩ ඩ ං ද ද ං බ බ. ඔබට සංදි පාඩමේදීත් මේ දැනුම වැදගත් වෙනවා. ගාත්‍රාක්ෂර ලෝප සංදි ගැන එහෙම කතා කරනකොට මේ දැනුම ප්‍රයෝජනවත් වෙනවා ඔබට. ඒ වගේම සංඥක අකුරු වලින් මේ සංඥක ජ කියන අක්ෂරය වර්තමානයේ බොහෝ සෙයින් භාවිතය සීමාවට පත් වෙලා තියෙන අක්ෂරයක්. අපට ඕක අද ඇහෙන්නේ ගෙදර ඉන්න බල්ලන්ට කතා කරනකොට අපි ඉඟු කියලා කියනවා. ඒ අවස්ථාවේ පමණයි ඇහෙන්නේ. අමාවතර වගේ පොත්වල ඉඟුල් වැනි පද අපට මුණ ගැහෙනවා සංඥක ජයන්න භාවිත කරපු. ඒතොර භාවිතයේ සීමිත වෙච්ච අක්ෂරයක්. ඒ නිසා සමහර වර්තමාන භාෂා ව්‍යාකරණ උගතුන් තමන්ගේ වර්ණමාලාවල මේ සංඥක ජයන්න දක්වන්නෙත් නැහැ. හරි. අර්ධස්වර කියලා තව අකුරු වර්ගයක් තියෙනවා. යරලව කියන අක්ෂර තමයි අර්ධස්වර ගණයට වැටෙන්නේ. මේවට අර්ධස්වර කියන්න හේතුව තමයි දරුවනේ මේවා ස්වර භාවයේ සහ ව්‍යංජන භාවයේ අතර පවත්න අකුරු වර්ගයක් වීම. මේකේ උච්චාරණ විද්‍යාත්මක කාරණේ තමයි ඊ කියන ස්වරය උච්චාරණය කරනකොට ස්ථාන කරණ ඉන්ද්‍රියන් අතර පවතින පරතරය අවම වුණාම ඊළඟට ඊ වෙනුවට උච්චාරණය වෙන්නේ ය ඉරු ඒත් එහෙමයි. දිව් තුඩ සහ මුදුන අතර ඉරු ශබ්දය නිපදවනකොට පවත්නා පරතරය තව ටිකක් අඩු කරපුවාම ඊළඟට ශබ්ද වෙන්නේ ර. අනිත් අකුරුත් එහෙමයි. හොඳේ. ඒ නිසා ස්වර සහ ව්‍යංජන අතර පවත්නා අක්ෂර වර්ගයක් නිසා මේවට අපි කියනවා අර්ධස්වර නැත්නම් අන්තස්ථාක්ෂර කියලා කියනවා. ඌස්මාක්ෂර ඊළඟට අපේ සැලකිල්ලට භාජනය වෙනවා. අහ් කියන විසර්ග අකුරත් සසස හ ෆ කියන අක්ෂර තමයි ඌස්මාක්ෂර ගණයට වැටෙන්නේ. මේවා උච්චාරණය කරනකොට මුවින් උණුසුම් වායුවක් නිකුත් වෙනවා. එබැවින් මේවා ඌස්මාක්ෂර ලෙස හඳුන්වනවා. ගෝසාගෝස වශයෙන්ුත් අපි අක්ෂර ප්‍රභේද කරනවා. උගුරේ පවතින මාංශ පේශි දෙකකට ගෝස තන්තු නැත්නම් ස්වර තන්තු කියලා කියනවා. සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී
මේ මාංශ පේශි දෙක එකිනෙකට ඈත් වෙලා තියෙන්නේ. නමුත් ශබ්දයක් උච්චාරණය කරන්න උත්සාහ කරනකොට මේ දෙක ලං වෙනවා. එසේ ලං වෙන මේ මාංශ පේශි දෙක අතරින් වායු ධාරාව අමාරුවෙන් ගලාගෙන යනකොට මේ දෙක කම්පණයටපත් වෙනවා. ඒ කම්පණයෙන් නැගෙන නාදයක් එක්ක යම් ශබ්දයක් පිට වෙනවා නම් ඒවට කියනවා ഘോഷ කියලා. ඒ නාදයෙන් තොරව පිට වෙන ශබ්ද වලට කියනවා අഘോഷ කියලා. ഘോഷ අഘോෂ ભેදය ඇති වෙන්නේ ඒ අනුව. අපි බලමු ഘോഷ ශබ්ද මොනවද අഘോഷ ශබ්ද මොනවද කියලා. වර්ණමාලාවේ තියෙන අഘോഷ ශබ්ද ප්‍රමාණයට වඩා ഘോഷ ශබ්ද ප්‍රමාණය වැඩි. අഘോഷ ශබ්ද තියෙන්නේ 15යි. කචට තප කියන වර්ගාක්ෂරවල පළමු දෙවෙනි තීරුවල තියෙන අකුරු ටිකත් සසස ෆ අහ් කියන අකුරු පහත් එකතු වුනහම මේ අකුරු 15 හැදෙනවා. ഘോഷ ගණයට අනිත් ඔක්කොම අකුරු ටික වැටෙනවා. සොරත් ඇතුළුව. සොර සහ මේ ව්‍යංජනාක්ෂර සියල්ලම ഘോഷ ශබ්ද ගණයටයි වැටෙන්නේ. ඊළඟට අපි බලමු උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය අනුව කොහොමද අක්ෂර වර්ගීකරණය සිද්ධ වෙන්නේ කියලා. මේ පැත්තේ තියෙන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ රූප සටහනක්. ඔබට පේනවා ඒ රූප සටහනේ අංකණය කරපු තැන් අපි නම් කරලා තියෙනවා. බලා ගන්න. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ පවතින ස්ථාන හා කරණ. කරණ ඉන්ද්‍රිය විදිහට ගන්නේ දිව සහ යටිතොල. යන අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ශබ්ද නිපදවන්නේ. ඒ ශබ්ද නිපදවීමට උපකාර වන ස්ථානය පදනම් කරගෙන ඒ අකුරු නම් කිරීමේ ක්‍රමයට තමයි අපි උත්පත්ති ස්ථාන අනුව අක්ෂර වර්ගීකරණය කියලා කියන්නේ. ඒක බොහොම වාග් විද්‍යාත්මක බෙදීමක්. අපි බලමු මේ අනුව කොහොමද බෙදෙන්නේ වාග් විද්‍යානුකූලව උත්පත්ති ස්ථානයන්ට අනුව අකුරු කියලා. උගුර නැත්තම් බොටුව ආශ්‍රය කරගෙන උපදින අකුරු කණ්ඨජ කියලා කියනවා අපි. අ කක ගග ං ග හ අහ්. ඕවට දරුවනේ සාම්ප්‍රදායික ව්‍යාකරණේ සූත්‍රයක් තියෙනවා. අකවග්ගහ කණ්ඨජා, ඉචවග්ගයා තාලුජා, උපවග්ගා ඔට්ඨජා. ඔය විදිහට සූත්‍ර හදාගත්තාම මේවා මතක තියාගන්නත් ලේසි. එහෙම කෙටි ක්‍රම හදාගන්න මේ අකුරු මතක තබා ගන්න. එතකොට උඩු තල්ල උත්පත්ති ස්ථානය කරගත් අකුරු වලට අපි කියන්නේ තාලුජ කියලා. ඊ චච ජජ ඤ ජ ය ස. උඩු තල්ලේ මැද හරියට කියනවා මුදුන කියලා මූර්ධය. එතකොට මූර්ධයෙන් උපදින අකුරු මූර්ධජ. ඉරු ඉරු ටට ඩඩ න ඩ ර ල ස. උඩු දත්තැන්ද ඇසුරු කරගෙන උපදින අකුරු වලට කියන්නේ දන්තජ. ජ කියන්නේ උපදිනවා කියන එකනේ. දත් ඇසුරෙන් උපදිනවා. ඉලු ඉලු තත දද න ද ල ස. යටිතොල උඩුතොල කරා ගමන් කිරීමෙන් ශබ්ද වෙන අකුරු වලට කියනවා ඕෂ්ඨජ කියලා. ඌ පප බබ ම බ. ඊළඟට දැන් මේ කතා කරපු අක්ෂර ඒකජාක්ෂර කියලා අපට හඳුන්වන්න පුළුවන්. මොකද එක් උත්පත්ති ස්ථානයක් මුල් කරගෙන තමයි ඒවා උපදින්නේ. නැවත ද්විජාක්ෂර කියලාත් කොටසක් තියෙනවා. එකවර උත්පත්ති ස්ථාන දෙකක් ආශ්‍රය කරගෙන උපදින නිසා ද්විජාක්ෂර කියලා කියනවා. ද්විජාක්ෂර වර්ග තුනක් තියෙනවා. කණ්ඨ තාලුජ. ඈ ඒ අයි කියන ස්වර පහ කණ්ඨ තාලුජ ස්වර. ඕ අව් කියන ස්වර තුන කණ්ඨ ඕෂ්ඨජ බොටුවයි තොලුයි. ව ෆ කියන අක්ෂර දන්ත ඕෂ්ඨජ ඒවා ශබ්ද කරනකොට දත් සහ තොල් සම්බන්ධ වෙන නිසා. එතකොට මේ ද්විජාක්ෂර ඒකජාක්ෂර කියන වර්ග වෙන වෙනම මතක තබා ගත යුතු වෙනවා. මේවා පිළිබඳ දැනුම විභාගයේදී ඔබෙන් විමසන නිසා. ඔව්. එතකොට අප අද පාඩම තුල සාකච්ඡා කළේ සිංහල භාෂණය හා ලේඛනය පිළිබඳව හඳුන්වා දීලා ඒ දෙකේ වෙනස විවිධ උදාහරණ ශබ්දමාලාව එතකොට වාක්‍ය රටා ඊළඟට වාක්මාලාව කියන කරුණ ඔස්සේ පැහැදිලි කරලා දුන්නා. ඊළඟට සිංහල ලේඛන වර්ණමාලාව ගැන අපි කතා කළා. ලේඛන වර්ණමාලාවේ ඉතිහාසය අපි බොහොම කෙටියෙන් ලුහුඩින් ඔබට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට වර්තමානයේ අප අධ්‍යයනය කරන නූතන සිංහල වර්ණමාලාව කොහොමද ඇතුනේ කියලා දුන්නා. ඒ වර්ණමාලාවේ අකුරු පෙළ ගැස්ම පෙන්වලා දුන්නා. ඊළඟට අපි ඒවා ස්වර ව්‍යංජන වශයෙන් බෙදෙන හැටි ස්වර ව්‍යංජන කියලා බෙදන්නේ ඇයි කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. ස්වරවල ප්‍රභේද ගැන සාකච්ඡා කළා. ව්‍යංජනාක්ෂර මාලාවේ ප්‍රභේද පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. මේ සියලු ප්‍රභේද අපේ දරුවෝ හොඳට මතකයේ තියාගන්න ඕනේ. අකුරු හඳුන්වන නම් ටික හරියට මතක තියාගන්න ඕනේ. අප දන්නවා දැන් ස අක්ෂරේ රූප තුනක් තියෙනවා. මේවා අපි අව්‍යක්ත නම් වලින් හඳුන්වන්නේ. ඒකෙන් බැහැර වෙන්න ඕන සිංහල ඉගෙන ගන්න දරුවෝ. තාලුජස, මූර්ධජස, දන්තජස. කියන්න එපා පයනුස, ගයනුස, නිකංස කියලා කියන්න එපා. අඹ, කඹ, ලඹ,
තඹ වගේ පදවල අපට හම්බ වෙන සංඥක බයන්න. අර දානුනාසික්ය සංඥකය කියන නමින් හඳුන්වන්න. ඒකට වෙන නම් පාවිච්චි කරන්නට එපා. මොකද විභාගයේදී ඔබ ඒ නම් ලිව්වොත් ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සිංහල ඉගෙන ගන්න දරුවන් හැටියට උසස් පෙළ විභාගයට ඔබ මේ නිවැරදි දැනුම අවබෝධය ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අද පාඩම අවසානයේදී සුපුරුදු පරිදි ඇගීමක් ඔබට ලබා දිය යුතුයි. මේ උගත් කරුණු පිළිබඳ ඔබේ දැනුම වැටහීම කොහොමද කියන එක මැන බලන්නට. අද ඇගීම මෙහෙමයි. සිංහල භාෂාවේ කතන හා ලේඛන ව්‍යවහාරයන්හි පවත්නා වෙනස නිදර්ශන මාර්ගයෙන් පැහැදිලි කරන්න. ඒක රචනාමය ස්වරූපයේ ප්‍රශ්නයක්. ඊළඟට ව්‍යාකරණ පත්තරයේ ඔබට දැන් අවසාන ප්‍රශ්නය හැටියට ලැබෙන්නේ විවිධ ව්‍යාකරණ මාතෘකාවලට කෙටි සටහන් ලියන්න. අක්ෂර මාලාවෙනුත් කෙටි සටහන් ලියන්න මාතෘකා ලැබෙන්න පුළුවන්. ඒකට ඔබේ අවධානය යොමු කරමින් මේ ප්‍රශ්න ටික ලබා දෙනවා. නම්‍ය හා අනම්‍ය ස්වර ගැන කෙටි සටහනක් ලියන්න. ද්විජාක්ෂර, වර්ගාක්ෂරයන්ගේ විවිධ ප්‍රභේද, වර්තමානයේ භාවිතයේ සීමා වී ඇති සිංහල අක්ෂර, සංයුක්ත ස්වර, අපි සංදි ස්වර කියලා හැඳින්වුවා මතකෙට නැගෙන්න ඕනේ ඒවා. ශබ්දයෙහි වෙනසක් නොමැති එහෙත් රූපමය ભેද සහිත අක්ෂර. අපේ දරුවෝ මේ පාඩම් ආශ්‍රයෙන් ලබා දෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට ඕනේ. තමන්ගේ දැනුම තහවුරු කරගන්නට ඕනේ. හොඳ සූදානමක් විශේෂයෙන් සිංහල විෂයෙන් ඉහළ සාමාර්ථයකට යන්න නම් ඔබේ ලේඛනය හොඳ මට්ටමකට ගොඩනැගිලා තියෙන්න ඕනේ. ඒ සඳහා කරන්න තියෙන එකම දේ තමයි මේ දෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන එක. පොතපත කියවන්න, ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න, ඒ හරහා ඔබට ඔබේ ලේඛනයේ ක්‍රමානුකූලව ගොඩනගා ගන්න පුළුවන්. හොඳ ලේඛනයක් තියෙන දරුවෙකුට ඉහළ සාමාර්ථයකට සිංහල විෂයෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය නොමදව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් සමුගන්නවා. සියලු දෙනාටම ආයිබෝවන්.